හැම දිනාටම තෙරුවන් සරණයි. පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රාවක ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද 2021 මැයි මාස 16 වන ඉරු දිනය. අදත් අපි වෙනද වගේම සම්බන්ධ වෙන්නේ නිර්මල බුදුදහම දෙවි හිමියෙන් සුරැකි යුග පුරුෂයන් පිළිබඳව සිද්ධ කරන දේශනා මාලාවේ 9 වෙනි දේශනාවත් සමගිනුයි. ඉතින් අද දවසේ අපි සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ දේශනාව තුළින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ තවත් ශාසනයට අපමණ මෙහෙවරක් සිද්ධ කළ යුග පුරුෂයන් වහන්සේ නමක් පිළිබඳව ඒ වැලිතර ඥාන විමලතිස්ස යතිවරයාණන් වහන්සේ පිළිබඳව අද දවසේත් ශාසන මාමකත්වයෙන් යුතුව යුග මෙහෙවරක් සිද්ධ කරන අපේ ගෞරවනීය රාජකීය පඬිත මිසක කමලසිරි පඬිත හාමුදුරන් වහන්සේ ඒ උතුම් දේශනාව පැවැත්වීම සඳහා මේ අවස්ථාවට සම්බන්ධ වෙලා වැඩ සිටිනවා. අපි ඉතාමත්ම ගෞරවයෙන් අපේ පඬිත හාමුදුරන් වහන්සේට ආරාධනා කරනවා මෙතෙන් සිට ඒ උතුම් වූ දේශනාව මෙහෙවන හැටියට අවසරයි පඬිත හාමුදුරනි. පෙරවන් සරණයි. හාමුදුරන් වහන්සේලා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි දැන් මේ ඉතිහාස කතාව, මේ ඉතිහාසයේ සිදුවීම් මාලාව, ඒ සිදුවීම් ධාරාවත් කතා කරන ගමන් එහි සිටපු සුවිශේෂී චරිත ඉතිහාසයේ නොයෙකුත් දේවල් වෙලා තිබෙනවා. ඒ වෙලා තිබෙන අතරේ ත්‍රිපිටකය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කටයුතු කරපු පිරිස තමයි අපි තෝරගෙන කතා කරන්නේ. එතකොට මේ ගෙවුණු ඉතිහාසය තුළ අපි පහුගිය සතියේ සාකච්ඡා කරේ විමල ධර්මසූරිය රජතුමාගේ යුගයේ නැවත බෞද්ධ රාජ්‍යය පිහිටවීම, ධර්මය සුරක්ෂිත කර ගැනීම කියන කාර්යය. එම දේශනය ඇසූ සහ එම ඉතිහාසය දන්න අයට හොඳින් වැටහෙනවා, තේරෙනවා මොනතරම් අසීරු තත්වයකින්ද අපි ගැලවුනේ, මොනතරම් අසීරු ආකාරයටද මේ අපි නැවත ඒ ධර්මය ස්ථාපිත කරගත්තේ කියන එක. එහිදී මේ විමල ධර්මසූරිය කියන චරිතය මොනතරම් මෙහෙවරක් කරාද කියන එක. නිසා මම ඉල්ලා සිටින හැම වෙලාවෙම මේ කතා කරන චරිත, අපි කතා කරන චරිත තුල තිබිච්චි ඒ මහා පෞරුෂය සහ ඔවුන්ගේ තීරණ කියන කාරණය ගැන සැලකිලිමත් වෙන්න කියලා. තීරණ තමයි අතිශයින්ම වැදගත්. ඒ තීරණ ගත්තු විදිහ, ඔවුන් ගනු ලැබූ තීරණ අනුව තමයි මේ වෙනස්කම් හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ. දැන් ඒ විමල ධර්මසූරිය රජතුමාගෙන් පස්සේ එතුමාගේ ඥාති සහෝදරයා සෙනරත් රාජ්‍යත්වයට පත් වෙනවා. සෙනරත් රජුරන්ගෙන් පස්සේ දෙවන රාජසිංහ රාජ්‍යත්වයට පත් වෙනවා. දෙවන රාජසිංහගෙන් පස්සේ දෙවන විමල ධර්මසූරිය රජ වෙනවා. එතකොට මේ දෙවන විමල ධර්මසූරිය රජතුමාගෙන් පස්සේ සිදුවෙන උපසම්පදා විනය කර්මයෙන් පස්සේ ශාසනය පිරිහෙනවා. එයින් ඇතිවෙච්චි ඊටාම නරක තත්ත්වය තුළ, ඒ නරක තත්ත්වය තුළ ඒට උත්තර සොයාගත්තේ වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ ඇතුළු සිල්වත් සමාගම කියන එක
මම මතු කරා සිල්වත් සමාගම යම් විදිහකට ඉතිහාසයේ බිහි නොවෙන්න අද අපිට මේ දකින්න ශාසනය මේ විදිහට මේ ආකාරයෙන් දකින්න ලැබෙන්නේ නෑ එක අනිවාර්ය තත්ත්වයක්. හැබැයි මම මත් කරලා පෙන්නවා සිල්වත් සමාගම බිහි වෙලා එවැනි සුවිශේෂ කාර්යයක් කරාට එවකට රජු හැටියට හිටපු කීර්තිසී රාජසිංහ රජුගේ තීන්දු තීරණ ගත්තු ක්‍රියාමාර්ග ශාසනයට සහ රට ජාතිය දෙකටම අතිශයින්ම අහිතකර වෙච්ච ආකාරය සහ ඒ වගේ පසුකාලීන ප්‍රතිඵල ඊටාම නරක විදිහට ආපු බවත් අද වෙනකොටත් එහි අනිටු විපාක අපි විඳින්මින් සිටිනවා කියලා. හැබැයි අවාසනාවකට එම යුගයේ පොත්පත් ලියපු අය ශ්‍රී වික්‍රම කීර්ති ශ්‍රී රාජසිංහව අඳුනලා දීලා තියෙන්නේ යුගයේ පහළ වෙච්ච යුගයේ පිනට පහළ වෙච්ච මහා ශ්‍රේෂ්ඨයෙක් හැටියට. මෙන්න මේක තමයි අපේ මේ ඉතිහාස වාර්තාකරණයේ තියෙන බරපතල ප්‍රශ්නය. ඉතිහාසයේ වැරද්ද කරපු චරිතය ඉතිහාසයේ වැරද්ද කරපු පුජ්‍යලයාට ප්‍රශස්ති කීම මෙන්න මේක ඉතාම නරක තත්ත්වයක් කියන එක අපි තේරුම් ගත යුතුයි. වැරදි පුජ්‍යලයාට ප්‍රශස්ති කියන්නේ යාම. ඒක තුල සිද්ධ වෙනවා අනිවාර්යෙන් නිවැරදි පුජ්‍යලයා යටපත් වීම. ඒ නිවැරදි පුජ්‍යලයා යටපත් වීම. ඒක අනිවාර්යෙන් වෙනවා. ඒ වීම තුල වෙන්නේ මොකද්ද? එතනින් පස්සේ ඉතිහාසය විකෘති වෙනවා. ඉතිහාසය විකෘති වෙනවා කියලා කියන එකෙන් අදහස් වෙන්නේ සමාජයේ විකෘතියක් තියෙනවා කියන එක. ඉතින් වර්තමානයේ තුලත් අපිට මේ ප්‍රශ්නේ බරපතල විදිහට දකින්න තියෙනවනේ මේ ඉතිහාසය විකෘති කිරීම කියන කාරණේ. ඒකත් එක්කනේ අපි තීරණය කරන්නේ මෙවැනි දැනුවත් සමාජයේ දැනුවත් කිරීමේ වැඩසටහනකට යන්න. ඒ නිසා වැඩියෙන් ඒ අවධානය යොමු කරගන්න. එතකොට ඒ කීර්තිසිරි රාජසිංහ රජුරුවන්ගේ ගතු තීරණ අතරින් එක තීන්දුවක් තමයි එක තීරණයක් තමයි ගොයිගම කුලේ නොවන පිරිසට පැවිද්ද තහනම් කිරීම. මේක කරන්නේ පනතකින් රාජකීය පනතකින් කරන්නේ. නෑ අපි දන්නවා බුද්ධ ශාසනය ආරම්භයේදී බුදුරජාණන් බෝධිසත්වයන් වහන්සේ අවස බුද්ධත්වයට පෙර දකින සිහිනය තුල තිබුණු කාරණයක් තමයි සිව් දෙසින් ආපු සිව් වර්ණයකට අයත් පක්ෂීන් උන්වහන්සේගේ ඉදිරිපිට පාමුල ඇවිල්ලා වහනවා. ඒ සියලු දෙනා එකම වර්ණයක් බවට පත් වෙනවා එතනදී. සිව් වර්ණයකට අයත් පිරිස තමන් ඉදිරියේදී එක වර්ණයකට පත් වෙනවා. එතකොට ඒන් අදහස් වුණේම සිහිනයෙන් අදහස් වුණේ සමාජය තුළ සිව් වර්ණයට අයිති ඒ සිව් කුලයට අයිති ජනතාව උන්වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වුණාම සියලු දෙනාම එකම පිරිසක් බවට පත් වෙනවා එකම වර්ණයක් බවට පත් වෙනවා කියන එක. එතකොට මේක බෝධිසත්වයන් වහන්සේගේ සිහිනය. ඒක බෝධිසත්වයන් වහන්සේගේ සිහිනය. දැන් මේ බෝධිසත්වයන් වහන්සේගේ සිහිනය බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ අනුගමනය කරපු ප්‍රතිපත්තිය බුද්ධ ශාසනයට ලෝක ඉතිහාසයේ ලැබෙන ලොකුම ගෞරවය කීර්තිය තියෙන්නේ අදටත් ලෝකයේ බෞද්ධ නොවන සමාජවල ලෝකයේ සමාජ විද්‍යාව පිළිබඳව අධ්‍යයනය කරන ඕනම කෙනෙක් කතා කරන මාතෘකාව අපි මේ කතා කරන නිර්වාණයේ විමුක්තිය කියන මාතෘකාව නෙමෙයි ලෝකයේ ජනප්‍රිය මාතෘකාව බුදු ශාසනය සම්බන්ධයෙන් පළවෙනි කාරණය තමයි මේ කුල භේදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම කාන්තාවන්ට ශාසනය තුළ ඉඩකඩ දීම කියන කාරණය. ඒක තමයි බුද්ධ ශාසන ඉතිහාසයේ සම්පූර්ණයෙන්ම ගෞරවයට ලෝකයේ ඉදිරියේ පාත්‍ර වෙලා තිබෙන කරුණු දෙක. අදටත් ඒ ගැන
කතා කරන කරුණු ටික. එතකොට කීර්තිසිරි රාජසිංහ රජුරුවෝ මේ කරුණු දෙකට තමයි අත තියන්නේ. ඔහු එක කුලයකට පැවිද්ද සීමා කරනවා. කාන්තාවන්ට පැවිද්ද තහනම් කරනවා. ඒ පනත තුළ තිබෙනවා මාගමුන් පැවිදි කිරීම වලකින්න කියලා. එතකොට ශාසන ඉතිහාසයේ මොනම අවස්ථාවකවත් මෙවැනි නීතියක් පනවලා තිබුණේ. දැන් මේකට රජ්ජුරු ඉදිරිපත් කරන හේතුවක් තියෙනවා. ඇයි එහෙම නීති තීරණයක් ගත්තේ කියලා. ඒ හේතුව හැටියට රජ්ජුරුව දකින්නේ කිසියම් හීන කුලයක පැවිද්දෝ දෙන්නෙක් ඇවිල්ලා තමන්ට නමස්කාර කරාය කියන චෝදනාව. තමන්ට නමස්කාර කරාය තමන් මහියංගනයේ ප්‍රදේශයේ සංචාරයක යෙදිලා ඉන්න වෙලාවක හීන කුලේ පැවිද්දෝ දෙන්නෙක් ඇවිල්ලා නමස්කාර කරාය. සහ සමහර පැවිද්දෝ තමන් පැවිදිවීමට පෙර කුලයට අයිති යම් යම් දේවල් බලිතොවිල් කිරීම වැනි දේවල් කරාය කියන චෝදනාව. යම් කිසි විදිහකට මේ චෝදනා දෙක යම් සාධාරණත්වයක් අපි තියෙනවා කියලා හිතමුකෝ. නමුත් ඔය වන විට පැවිද්දු ශාසනය තුල හිටියා ගොයිගම කුලවල නොවන කුලවලින් ආපු අය ඉතාම දැනුගත් පිරිසක් ශාසන මෙහෙවර කරමින් සිටපු අය. ඒ ශාසන මෙහෙවර කරමින් සිටපු අය පිරිසක්. දැන් යම් කිසි විදිහකට එම කුලයට අයිති පිරිසක් විසින් කරපු වැරද්දක් නිසා පැවිද්ද එම කුලයට අහිමි කරනවා නම් එම කුලවලින්ම පැවිදි වෙච්ච අය විසින් ඒ වනකොට කරගෙන ආපු මහා ශාසනික මෙහෙවර සලකල ඇයට වරප්‍රසාදයක් අනිත් පැත්තට හම්බ වෙන්න එපායි. දැන් ඒ මෙහෙවරට වරප්‍රසාදයක් හම්බ වෙන්නේ නැහැ. ඒතර තැන් තැන් වල හුදකලාව අපි හරියටම දන්නේ රජතුමා තමයි එහෙම කියන්නේ මෙහෙම වුණා කියලා. සිද්ධි දෙකක් මුල් කරගෙන කියනවා මේ සියලු දෙනාටම පැවිද්ද තහනම් කියලා. ඒක තමයි දේශපාලනේ හැටි. හැබැයි අපිට පේනවා මෙතන ඇතුළේ තිබුණු ප්‍රශ්නේ මොකක්ද කියලා. මේ අයගේ Hindu පසුබිම. දකුණු ඉන්දියානු Hindu පසුබිම. Hindu පසුබිමේදී ඔවුන් ශූද්‍ර කුලයට හෝ හීන කුලිකයන්ට සලකපු ආකාරය අපි දන්නවා. හීන කුලය කෙනෙක් දැක්කත් ඒක අසුබ දෙයක් හැටියට සලකපු පරම්පරාවක්. එතකොට මේ රජපෞලේ අයට රජ බිසවරුන්ට ඔවුන්ගේ ඥාතීන්ට බරපතල ප්‍රශ්නයක් වුණා. මේ රජමාලිගාවට පැමිණෙන භික්ෂුන් වහන්සේලාට ගරු කිරීම, භික්ෂුන් වහන්සේලා ඉදිරියේ නැගී සිටීම, විහාරස්ථාන වලට ගිහිල්ලා සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට කරන්න වෙලා තියෙනවා මේකට රජකම රැකගන්න. මෙන්න මේ ප්‍රශ්නේ කට්ටියට දෙවනු දකුණු ඉන්දියානු ප්‍රශ්නේ තමයි ඒ Hindu පරපුරේ ප්‍රශ්නේ තමයි මේ කට්ටිය මෙතනට ගෙනාවේ. ඒකට මේ කට්ටිය බැලුවා දිගටම Hindu මේ සිරිත් විරිත් වලට අනුව රටේ රාජ්‍ය පාලනය පවත්වාගෙන ගියා වගේම ශාසනයත් Hindu සිරිත් විරිත් වලට අනුකූලව හැඩගස්වා ගැනීම වුණා. එතකොට මොවුන් කරපු බරපතල තව වැරදි කීපයක් තියෙනවා. එක ශාසනය එක කුලයකට සීමා කිරීම. ඒ කියන්නේ ඉන්දියාවේදී හින්දුන්ගේ පූජකත්වයේ තිබුණේ බ්‍රාහ්මණයන්ට විතරයි. බ්‍රාහ්මණ පරම්පරාවලට ඒ විදිහටම එක කුලයකට සීමා කිරීම. දෙවෙනි කාරණේ විහාරස්ථානවල දේපල අයිතිය Hindu ක්‍රමයට හැඩගැස්වීම. හින්දුන්ගේ දේව කෝවිල් වල අයිති යන්නේ අදටත් යන්නේ පරම්පරාවෙන් පරම්පරාවට පවුල් පරම්පරාවට. එතකොට ලංකාවේ විහාරස්ථානවල පවුල් පරම්පරාවට යන්න උන් ක්‍රමයක් හොයාගත්තා. විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ඥාති සහෝදරයෙකුගේ හෝ සහෝදරියකගේ දරුවන්ට අයිති වෙන ආකාරයට සහලේ ඥාතීන් කියන සංකල්පය ගෙනල්ලා ඊළඟට ඒ ඉඩම්වල අයිතිය නැත්තම් දේපල අයිතිය Hindu ක්‍රමයට සාංගික ක්‍රමයේ සම්පූර්ණ වෙනස් කරලා Hindu ක්‍රමයකට හැඩගැස්සුවා.
ඊළඟට දළදාව. ඇත්තරම දළදාවේ අයිතිය පිළිබඳව ඉංග්‍රීසීන්ට පෙර කීර්තිසි රාජසිංහ කාලේ තමයි භික්ෂුන් වහන්සේලා දළදාවේ ආවතේව කරන පූජක වතකට වතක් ඇති කරේ දළදාව සම්බන්ධයෙන්. එක ගිහියන්ට සුදුසු නෑ කියලා භික්ෂුන් වහන්සේලාට පවරන්නෙත් කීර්තිසි රාජසිංහ රජුරු. එතෙක් මේක ගිහියන්ට අයිතිව තිබුණු දෙයක්. එතකොට අපි දන්නවා පරිනිබ්බාන සූත්‍රයේ. පරිනිබ්බාන සූත්‍රයේදී ආනන්ද හාමුදුරුව මේ සම්බන්ධ අහන වෙලාවේ මේ ශාරීරික ධාතු සම්බන්ධයෙන් අපේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ උත්තරේ තමයි මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා. අභ්‍යාපටා හිතුම් මේ ආනන්ද තථාගතස්ස ශරීර පූජා. මේ ධාතු වන්දනාව සම්බන්ධයෙන් වගකීම් භික්ෂුන් වහන්සේලා බාර ගන්න යන්න එපා. ඒක ප්‍රඥාවන්ත ගිහි සමාජයට ගෘහස්ථයන්ට පවරන්න කියලා. එතකොට ඒ විදිහටම ලංකාවට දළදා වඩම්මපු වෙලාවෙත් මේක රජතුමාට තමයි පැවරුනේ. භික්ෂුන් වහන්සේලාගේ සම්බන්ධයක් තිබුණේ නැහැ මේකට. පොළොන්නරු යුගයේදී යම් ප්‍රමාණයකට තන්ත්‍රයානික භික්ෂූන්ගේ තන්ත්‍රයානික පැවිද්දන්ගේ ඇතරම පැවිද්දන්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. මොකද උන් යම් කිසි පූජක වතක හිටපු පිරිසක් කියලා අපට හිතෙනවා. මොකද ඔවුන් හඳුන්වන්නේ භික්ෂූන් හැටියටත් නෙමෙයි පාංශු කූලිකයින් කියන වචනේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. නිසා ඒ තන්ත්‍රයානිකයන්ට පොළොන්නරු යුගයේ පැවිරිලා තිබුණා දළදාවේ වත. නමුත් තේරීය සම්ප්‍රදාය තුල භික්ෂුන් වහන්සේලාට මේක පැවිරිලා තිබුණේ. එතකොට කීර්තිසි රාජසිංහ රජුව තමයි පළවෙනි වතාවට මේ පැවරීම සිද්ධ කරන්නේ. එතකොට අපට පේනවා ශාසනයේ තිබිච්ච මූලධර්ම කීපයක් මේ රජතුමා බරපතල විදිහට උල්ලංඝනය කරනවා. එක කුලයකට පැවිද්ද සීමා කිරීම, දෙක විහාර සන්තක දේපල සාංගික සංකල්පය ඉවත් කරලා පෞද්ගලික දේපලක් බවට පත් කිරීම, තුන්වෙනි කාරණය භික්ෂුන් වහන්සේ පූජක වතකට යොමු කිරීම කියන කාරණය. එතකොට මේ තත්ත්වය තුළ රටේ හිටපු ඉතාම දැනුගත් සාමණේර පිරිසකට පැවිද්ද උපසම්පදාව අහිමි වෙනවා. ඒ තත්ත්වය තුළ ශාසනයේ පසුබෑමකුත් ආරම්භ වෙනවා. දැන් මේ පසුබිම තුළ තමයි බිහි වෙන්නේ අඹගහපිටියේ ඥානවිමලතිස්ස කියන හාමුදුරුවෝ. උන්වහන්සේ ගාලු ප්‍රදේශයේ උපත ලැබපු කෙනෙක්. ක්‍රිස්තු වර්ෂ 1768 දී උන්වහන්සේ උප්පත්තිය ලබන්නේ. ඒ කියන්නේ ලංකාවේ වැලිවිට සරණංකර හාමුදුරන් වහන්සේගේ මූලිකත්වයෙන් ඇති කරන උපසම්පදා විනය කර්මයේදී, ඒ කියන්නේ 1753 ඒදී උපසම්පදා විනය කර්මය සිද්ධ වෙන්නේ. එතකොට එයින් අවුරුදු 13කට පසුව නැත්තම් 13කට පසුව තමයි අපේ මේ අඹගහපිටියේ ඥානවිමලතිස්ස හාමුදුරන් වහන්සේ උපදින්නේ. උන්වහන්සේ ගම බලපිටිය මව මදලේනා උපාසිකාව. එතකොට ඒ නම දිහා බලපුවම අපට පේනවා මේ වෙනකොට දකුණු පළාත තුල ක්‍රිස්තියානි කතෝලික ආගම් විසින් ඇති කරලා තිබුණු බලපෑම මොකක්ද කියන එක. ඒ වගේම පියා වෛද්‍යවරයෙක්, දේශීය වෛද්‍යවරයෙක් කාර්ලලු සිල්වා වෙදාරච්චි. දැන් මෙන්න මේ පවුලේ තමයි උන්වහන්සේ උපදින්නේ දකුණු පළාතේ බලපිටියේ. එතකොට මේ ඥානවිමලතිස්ස හිමියන්ගේ බාප්පා සුළුපියා සියම් නිකායක පැවිද්දෙක් හැටියට දැන් ශාසනයේ ඒ වෙනකොට පැවිදි වෙලා හිටියා. මං හිතන්නේ එතුමාටත් උපසම්පදාව ලබා ගන්න බැරි වෙලා හිටපු කෙනෙක් වෙන්නත් පුළුවන්. මොකද හේතුව
එතුමා පිළිබඳව සඳහන් කරන තැන්වල ගණින්නාංශය කියන වචනේ පාවිච්චි වෙලා තියෙනවා. ගණින්නාංශය යනු සාමණේර පැවිද්දන්ට ඒ යුගයේ දුන්නු නම. එතකොට මේ උන්වහන්සේ ඉන්නේ අඹගහපිටියේ. අඹගහපිටියේ වලව්ව කියලා හඳුන්වපු ස්ථානයේ ඒ ගොඩනැගිල්ලක තමයි උන්වහන්සේ පදිංචි වෙලා ආගමික කටයුතු කරගෙන හිටියේ. එතනට මේ දරුවා ගෙනල්ලා බාර දෙනවා අධ්‍යාපනයට, ශාසනික අධ්‍යාපනයට. එතනදී බෝවල ධම්මානන්ද හාමුදුරුවෝ, මේ බෝවල ධම්මානන්ද හාමුදුරුවෝ පිළිබඳව විශේෂයෙන් සඳහන් කරන්න ඕන මෙතනදී. ඇත්තටම මේ දේශනා මාලාවේ අපි වෙනම මාතෘකාවක් හැටියට කතා කරන්න තිබුණා. නමුත් මේ දේශනා මාතෘකා ගාන වැඩි නිසා අපි අඩු කිරීමේදී බෝවල ධම්මානන්ද හාමුදුරුවන්ගේ නම ඉවත් වෙනවා. ඇත්තටම මේ හාමුදුරුවන් වහන්සේ සුවිශේෂී චරිතයක් මේ යුගයේ. මොකද උන්වහන්සේ සියන්නිකායේ මල්වතු පාර්ශ්වයේ උපසම්පදාව ලැබලා තිබුණේ. ඒ වගේම ගිහි පරම්පරාවේදී උන්වහන්සේ ගොවිගම පරපුරට අයිති භික්ෂුන් වහන්සේ කෙනෙක්. හැබැයි අපිට හොඳට පේනවා මේ රජ්ජුරුවන්ගේ මේ තීන්දුව රාජ්‍ය නීතියට යටත්ව භික්ෂුන් වහන්සේලාට ඉවසන්න සිද්ධ වුණා මිස භික්ෂුන් වහන්සේලා අතරින් මේකට විරෝධයක් අකමැත්තක් තිබුණා කියන එක. ඒකට හොඳම උදාහරණය බෝවල ධම්මානන්ද හාමුදුරුවෝ. උන්වහන්සේලා දකුණු පළාතේ හිටපු සියම් නිකායක භික්ෂුන් වහන්සේලා මේ නීතියට විරුද්ධව කටයුතු කරා. මේ කුල පදනමින් පැවිදි කිරීම, පැවිද්ද තහනම් කිරීමේ නීතියට විරුද්ධව උන්වහන්සේලා කටයුතු කරා. එතනදී උන්වහන්සේලා දකුණු පළාතේ භික්ෂුන් වහන්සේලාට මේ සම්බන්ධයෙන් විරුද්ධව කටයුතු කිරීමට තිබිච්ච හැකියාවට හේතුවක් තිබුණා. මොකද මේ වෙනකොට දකුණු පළාත ලන්දේසි පාලනයේ පැවතියි. ලන්දේසි පාලනය තුළ මිනිස්සුන්ට ඇත්තටම උඩ රටට වැඩිය යම් නිදහසක් භුක්ති විඳා. මෙන්න මේ කාරණය අපි පිළිගත යුතු ඇත්තක් මේ ඉතිහාසයේ. මේ නැත්තම් වෙන්නේ අපි මේක මිත්‍යාවක් අපේ සමාජයේ තියෙනවා. ලන්දේසි පාලනය යටතේ දකුණු පළාතේ ජනතාව උඩරට පාලනයට වැඩිය ආගමිකව සහ ජාතික වශයෙන් නිදහසක් භුක්ති විඳා. ඒක තමයි ඇත්ත කතන්දරේ. ලන්දේසීන් රටේ හිටියෙත් ගිවිසුමකට අනුව කටයුතු කරේ. රාජසිංහ රජුරුව කීර්තිසී රාජසිංහ රජුරුවන්ගේම දුර්වලකමකින් වැරද්දකින් තමයි ලන්දේසින්ට ස්වාධීන බලතල හම්බුනේත් දකුණු පළාතේ. ඒක තුළ ආගමික වශයෙන් විශේෂයෙන් බෞද්ධයන්ට සුවිශේෂී වරප්‍රසාද සහ නිදහසක් ලැබුණා ලන්දේසි පාලනය යටතේ. හැබැයි ලන්දේසි පාලනය යටතේ කතෝලිකයින්ට සහ මුස්ලිම් අයට ඒ නිදහස ලැබුණේ නැහැ. ඒක නිසා බොහෝ විට ලන්දේසි යුගයේ පිළිබඳව ලංකාවේ ඉතිහාසය ලියලා තියෙන කතෝලික අය, පසුබිමක් සහිත අය, ඒ අය ලන්දේසින් ගැන කරපු විවේචනයම අපි අනුගමනය කරනවා. නමුත් තත්ත්වය තමයි බෞද්ධයන්ට විශේෂ වරප්‍රසාද ලන්දේසි පාලනය තුළ තිබීම සහ නිදහස තිබීම. අනිත් එක අපි දැක්කා අර තායිලන්තයට සියමේට උපසම්පදා භික්ෂුන් සියමෙන් වඩම්වා ගැනීමේ කාර්යයේදී ලන්දේසින් තමයි සම්පූර්ණයෙන්ම සහාය දුන්නේ. එතනදී තව විශේෂයක් මුල් අවස්ථාවේ දෙවෙනි විමල් ධර්ම සූරියගේ යුගයේ අපි විශාල වැයක් දැරුවා. ලන්දේසින්ට මුදලක් අපි ගෙව්වා. නමුත් මේ අවස්ථාවේදී අපිට ලන්දේසින්ගෙන් එහෙම වැයක් දරන්න සිද්ධ වුණේ. වුන් ඒක නොමිලේ කරලා දුන්නු කාර්යයක්. දැන් අපිට එතකොට පේනවා මේ වෙනකොට ලන්දේසීන් යම් කිසි බෞද්ධයා වෙනුවෙන් කරපු මෙහෙවරක් මෙතන තිබුණා කියන එක. එතකොට මේ හේතුව මත රජ්ජුරුවන්ට දකුණු පළාතේ භික්ෂූන්ට බලපෑමක් කරන්න බැරි වුණා. මේ හේතුව මුල් කොටගෙන බෝවල ධම්මානන්ද හාමුදුරුවෝ වගේම කරතොට හාමුදුරුවෝත් වගේගොඩ හාමුදුරුවෝ වගේ දකුණු පළාතේ හාමුදුරුවෝ අර රජ්ජුරුවන්ගේ උඩරට නීතියට අවනත වුණේ නැහැ. ඒ නිසා උන්වහන්සේලා සෑම කුලයකටම අයිති අයට පැවිද්ද දෙනවා සහ උපසම්පදා විනය කර්මත් සිද්ධ කරනවා. මෙන්න මේ පසුබිම අපි තේරුම් ගත යුතුයි. නිසා අර රජ්ජුරුවන්ගේ රාජනියෝගය සහ රජ්ජුරුවන්ගේ පාලන බල ප්‍රදේශය තුළ
මේ නීතිය ක්‍රියාත්මක වුණාට රජ්ජුරුවන්ගෙන් පාලනයෙන් පිට භික්ෂුන් වහන්සේලාත් එකඟ නොවුණු දෙයක් හැටියට මේක තිබුණේ කියන එක අපි පිළිගත යුතුයි, තේරුම් ගත යුතුයි. එතකොට මේ බෝවල ධම්මානන්ද හාමුදුරුවෝ තමයි මේ අර ඥානවිමල තිස්ස හාමුදුරුවෝ එතකොට ළමයෙක් මේ අපිට ගිහිදම හොයාගන්න බැරි වුණා. මේ ළමයාව උඩරටට එක්කගෙන ඇවිල්ලා මල්වතු විහාරයේ නතර කරලා සරණංකර සංඝරාජයන් වහන්සේට බාර දෙනවා. සරණංකර සංඝරාජයන් වහන්සේ මේ ළමයාව පැවිදි කරනවා. ඒක පැවිදි කරලා ඥානවිමල තිස්ස කියන නම දෙනවා. මෙන්න මේ විදිහට තමයි මේ ඥානවිමල තිස්ස සාමණේරයන් වහන්සේ පැවිදි වෙන්නේ, උඩරටට එන්නේ. එතකොට දැන් උන්වහන්සේ ඉතාම ඉක්මනින් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරා. ඒ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරලා තියෙන වෙලාවේ තමයි වැලිවිට සරණංකර හාමුදුරන් වහන්සේ අපවත් වෙන්නේ. ඒතර වැලිවිට සරණංකර හාමුදුරන් වහන්සේගේ අපවත් වීමත් එක්ක මේ ඥානවිමල තිස්ස සාමණේරයන් වහන්සේ බරපතල විදිහට ගැටලුවකට යනවා. මොකද හේතුව දැන් උන්වහන්සේ වෙනුවෙන් පෙනී හිටින්න භික්ෂුන් වහන්සේ කෙනෙක් නැති වෙන උඩරට සහ උපසම්පදාව ලබා ගන්න බැරි වෙන උන්වහන්සේට. ඔය වෙනකොට බුරුමයෙන් වැඩම කරපු අර ශීලලංකාර කියන හාමුදුරුවෝ නියම කන්දේ විහාරස්ථානයේ වැඩ සිටියා, පිරිවෙන් විහාරස්ථානයේ. ඥානවිමල තිස්ස හාමුදුරුවන්ට උන්වහන්සේගේ අසුරක් තිබුණා. දැන් ඥානවිමල තිස්ස හාමුදුරුවෝ මේ පසුබිම අවබෝධ කරගෙන නැවත වතාවක් තමන්ගේ ගම් පළාතට පැමිණෙනවා. පැමිණලා අර අඹගහ පිටියේ නතර වෙනවා. දැන් ඥානවිමල තිස්ස හාමුදුරුවෝ විශේෂ තීරණයක් ගන්නවා. මම එකයි කිව්වේ මේ තීන්දුව ගැනීමේදී ඊටාම වැදගත් වෙනවා කියලා ඉතිහාසය තුල අපි ඒ තීන්දුව ගැනීම වල තියෙන වැදගත්කම තේරුම් ගන්න ඕන. නිවැරදි තීන්දුව ගැනීම වැදගත්කම. දැන් ඥානවිමල තිස්ස හාමුදුරුවෝ දකුණු පළාතට ඇවිල්ලා නැවත බෝවල ධම්මානන්ද හාමුදුරන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලාත් එක්ක සාකච්ඡා කරලා මේ ගැටලුව කොහොමද විසඳගන්නේ කියන එක බැලුවා. උන්වහන්සේ දකුණු පළාතට ආපුවාම දකුණු පළාතේදී උපසම්පදාව ලබන්න පුළුවන් පසුබිමක් තිබුණාට ඒ වෙනකොට දකුණු පළාතේ වෙන ගැටලුවක් ඇවිල්ලා තිබුණා. මේ සීමාවන් පිළිබඳව, එහි විනයානුකූල භාවයන් පිළිබඳව ගැටලුව ඇවිල්ලා තිබුණා. ඒ නිසා ඇත්තටම මේ කරපු දකුණු පළාතේ කරපු උපසම්පදා විනය කර්ම විනයානුකූලද කියන ගැටලුවක් දකුණු පළාතේ මතුවෙලා තිබුණා. මෙන්න මේ හේතුව නිසා ඥානවිමල තිස්ස මේ සාමණේරයන් වහන්සේ තීන්දුවක් ගන්නවා සියමයට ගිහිල්ලා සේමේට භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් ගිහිල්ලා උපසම්පදාවෙල් අරගෙන එන්න කියන එක. දැන් අපි දන්නවා මෙතෙක් ඉතිහාසයේ මේ විදේශගත වෙලා උපසම්පදාව ලබා ගැනීම සම්බන්ධයෙන් මොනතරම් අසීරු තත්ත්වයක් තියෙනවද කියලා. ඒක රජුරුවන්ගේ අනුග්‍රහය ඇතුවම කළ යුතු දෙයක් කියලා. ඥානවිමල තිස්ස හාමුදුරුවන්ට දකුණු පළාතේදී නැවත වතාවක් වාසියක් ලැබෙනවා. මොකක්ද හේතුව තමයි දකුණු පළාතේ ඔය වෙනකොට මිනිස්සු අලුත් ආර්ථික තත්ත්වයක් ගොඩනැගලා තිබුණා ලන්දේසින් යටතේ. මොකද්ද? මෙතෙක් කල් පැවතුනේ මේ විශේෂයෙන් කුරුඳු තලපු අය. කුරුඳු තලපු අය කුලයක් හැටියට වෙන් කරලා හිටපු නිසා ඒ අයට තිබුණේ කුරුඳු ටික තල්ලා දෙනවා. ඒක එක්තරා විදිහක අර්ධ වහල් මෙහෙවරක්. ඒ වෙනුවට ලැබුණු සොච්චම් මුදලක් එදිනදා ජීවිත විතරක් පවත්වාගෙන යන්න ලැබිච්ච මේ සම්පත් ටිකක් තමයි තිබුණේ මේ කට්ටියට. හැබැයි ලන්දේසි පාලනය යටතේ ඒක වෙනස් වුණා. ලන්දේසින්ගේ යටතේ මේ කට්ටිය ව්‍යාපාරිකයන් බවට පත් වෙන්න පුළුවන් හැකියාව ලැබුණා. කුරුඳු තලන අය. එතකොට සමහරු මහා පරිමාණයේ ව්‍යාපාරිකයන් බවට පත් වෙලා තිබුණා මේ වෙනකොට. මෙන්න මේ නිසා සිංහල බෞද්ධ සමාජය තුළ අලුත් ව්‍යාපාරික ප්‍රජාවක් මුදල් ආදායම් ලබන සමාජයක් බිහි වෙලා තිබුණා. මෙන්න මේ පිරිස මෙම කාර්ය වෙනුවෙන් මූලිකත්වය ගත්තා.
මේ භික්ෂුන් වහන්සේලා පිරිසක් විදේශ රටකට යවලා උපසම්පදා කරවලා ගෙන්නවා ගැනීම කියන කාරණේ. ඒ කියන්නේ මෙතෙක් කල රජ්ජුරුවන්ට විතරක් කරන්න පුළුවන්ව තිබුණු වැඩක් සාමාන්‍ය ජනතාව අතරට ගියා. ඇයි මේක මේ විදිහේ සාමාන්‍ය ජනතාව අතරේ මේ වගේ තීරණයක් ගන්න කියන එක අපිට පැහැදිලිව පේනවා. දැන් මේ වෙනකොට දකුණු පළාතේ කතෝලික ව්‍යාප්තියක් තිබුණා, ක්‍රිස්තියානි ව්‍යාප්තියක් තිබුණා. ඉන්දියානු සහ බටහිර ජාතික පූජකින් ඇවිල්ලා දකුණු පළාත තුල ව්‍යාප්ත වෙලා ඉන්නවා. ඔවුන් මිනිස්සුන්ට ආගම උගන්වනවා, ආගමට හරවනවා. එතකොට සමාජයේ යම් ප්‍රමාණයක් ආගමට ගිහිල්ලා එතකොට කුලය මත පදනම් වෙලා සමාජයේ කොටසක් කුලයට අනුව ප්‍රතික්ෂේප වෙලා තියෙන තත්ත්වය තුළ ඔවුන් වෙන ආගමකට යන එක වළක්ව ගන්න බෑ. ඒ අනුව විශාල පිරිසක් මේ වෙනකොට අන්‍ය ආගමික වෙලා ඉවරයි. මේ රජුරුවන්ගේ මේ තීන්දුව නිසා. කීර්තිසිරි රාජසිංහ රජුරුවන්ගේ මේ තීන්දුවේ බරපතලකම අපට තේරෙන්නේ එතන. හේතුව තමයි සමාජය තුළ මොකද මේ රජ්ජුරුවන්ගේ මේ නීතියට පෙර අපේ සමාජ ඉතිහාසයේ ආගමික වශයෙන් නිදහසක් භුක්ති විඳපු මිනිස්සු. එතකොට තමන් ආගමික වශයෙන් ප්‍රතික්ෂේප කරලා තියෙනකොට තමන්ට මහානකම ලැබෙන්නේ නැත්තම් තමන්ට පන්සලකට ඇතුල් වෙන්න බැරි නම් එතකොට මෙතෙක් කල ආගමික නිදහස භුක්ති විඳපු ජනතාවක් නම් ඒ අය වෙන ආගමකට යාම කියන එක වළක්වන්න බෑ. හේතුව උන්ට ස්වාධීන තීන්දුව ගන්න අයිතියක් තියෙනවා, නිදහසක් තිබෙනවා. ඒ අනුව දකුණු පළාතේ විශාල පිරිසක් අන්‍ය ආගමික වෙලා හිටියෝ වෙනකොට ඔන්න ඔය අතරේ මේ අන්‍ය ආගමික නොවුණු කණ්ඩායම, අන්‍ය ආගමික නොවේ හිටපු කණ්ඩායම තමයි ඒ වෙන කතෝලික හෝ ක්‍රිස්තියානි වීම තුළ Tamanට ලැබෙන වරප්‍රසාද පිළිබඳව නොසලකමින් තවදුරටත් බෞද්ධයන් හැටියට හිටපු කණ්ඩායම. එතකොට ඒ පිරිසට පිළිබඳව අපි විතාම වඩාත් ගෞරවයෙන් සැලකිය යුතු තත්ත්වයක් මේක. මොකද මේ පිරිස අන්‍යාගමික වෙන්නෙත් නැතුව තවදුරටත් බෞද්ධයන් හැටියට ඉඳමින් ඔවුන් අරගලයක් කරනවා තමන්ගේ ආගමික අයිතිය වෙනුවෙන්. එතකොට මෙන්න මේ බිහිවුණු නව පරපුර සමාජය තමයි අර රජ්ජුරුවන්ට විතරක් එතෙක් කරන්න පුළුවන් දේ විදේශයකට භික්ෂු පිරිසක් යවලා උපසම්පදා කරලා ගෙනීමේ හැකියාව ඔවුන් මේ කරන. මොකද මේ සඳහා නැවට ගාස්තු ගෙවන්න ඕන, මේ සඳහා විශාල පිරිසක් යන්න ඕන. ඊට පස්සේ ඒ විදේශ රටට ගිහපුවම ඒ රටේ රජ්ජුරුවන්ට තෑගි භෝග අරගෙන යන්න ඕන. භික්ෂුන් වහන්සේලාට පිරිකර පරිස්කාර පූජා කරනවා. දැන් මේවැනි වැඩ ගොඩක් එතන තියෙනවා. ඒතර මේ සඳහා කාලය අවුරුද්දකට ආසන්න කාලයක් ගත වෙනවා. ඒ කාලය තුල මේ ජීවත් වෙන්න ඕන, ආහාර පාන ගැටලු විසඳන්න ඕන. දැන් මේ විදිහට විශාල වැයක්, මේක විශාල මුදලක්. හැබැයි මේ විශාල මුදල ඒ අර දකුණු පළාත තුළ බිහි වෙලා හිටපු නව ප්‍රභූ පරපුර විතරක් නෙමෙයි, අර මිටිහාල් එකතු කරපු, කැටවල සල්ලි එකතු කරපු අන්ත අසරණ මිනිස්සයාගේ ඉඳලා මේ වෙනුවෙන් දායකත්වයේ දැරුවා. අන්න ඒ නිසා මේ කාර්යයට පසුබිම සකස් වුණා. අන්න ඒ අනුව ඥානවිමල තිස්ස හාමුදුරන් වහන්සේ, සාමණේරයන් වහන්සේ සමග තවත් සාමණේර හාමුදුරුවෝ 5 නමක් සූදානම් වෙනවා සියම් රට නැත්තම් තායිලන්තේ බලා පිටත් වෙන්න. ඒ මාදම්පේ උත්තමදීර තිස්ස හාමුදුරන් වහන්සේ, කොස්ගොඩ ඉන්ද්‍රවිමල තිස්ස සාමණේරයන් වහන්සේ, බ්‍රාහ්මණවත්තේ ජිනපාල තිස්ස සාමණේරයන් වහන්සේ, බෝගහවත්තේ ජයතු දින තිස්ස සාමණේරයන් වහන්සේ, ළඟට වතුරේගම ධම්මාදාර තිස්ස සාමණේරයන් වහන්සේ ඇතුළු ගිහි පිරිසක් මේ කණ්ඩායමට එකතු වෙනවා, නැත්නම් සංවිධානය වෙනවා. දැන් මේ පිරිස ගාලුවරායෙන් පිටත් වෙලා ඉස්සරළම දකුණු ඉන්දියාවේ
නාගපට්ටනය මේ ඉන්දියානු සිතියමේ මෙන්න මේ ස්ථානයට නාගපට්ටනයට තමයි මේ පිරිස ළඟා වෙන්නේ. එතකොට මේ පිටත්වීම ගාලුවරායෙන් පිටත් වුණා අරමුණ තිබුණේ සියමේට යන්න. දැන් සියම් රට තියෙන්නේ මෙන්න මේ ප්‍රදේශයේ මලේසියානු වර්ධද්වීපේ මේ කොටස තමයි සියම් රට. නැත්තම් වර්තමාන තායිලන්තය. එතකොට මේ සියම් රටට යාමේ අරමුණෙන් මේ පිරිස ඉන්දියාවේ නාගපට්ටනයට එනවා. එතකොට ගාලුවරායෙන් පිටත් වෙන්නේ බුද්ධ වර්ෂයෙන් ගත්තොත් 2342 මැදින් මාස පුරපක්ෂයේදී. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 1799 ඒ කියන්නේ 1800 වර්ෂය ලබන්න මාස කිහිපයකට ඉස්සරලා මාර්තු මාසේ 6 වෙනිදා සහ 20 වෙනිදා අතර දිනයක තමයි මේ පිරිස පිටත් වෙන්නේ. මොකද පැරණි අපේ බුද්ධ වර්ෂ ක්‍රමයෙන් මේක ලියලා තියෙනවා. ඒක හරියටම දිනය දීලා නැහැ. පුර පක්ෂය කියලා දීලා තියෙනවා මිස පුර පක්ෂයේ කවදද කියන එක දීලා නැති නිසා අපිට දිනේ හරියටම නිශ්චිත කරගන්න බෑ. ඒතර පුර පක්ෂය වෙන්නේ මාර්තු මාසේ 6 වෙනිදා සහ 20 වෙනිදා අතර. ඒ නිසා ඒ අතර දිනයක තමයි පිටත් වුනේ කියලා අපිට තීරණය කරන්න පුළුවන්. ඒතර දැන් මේක ඊටාම දුෂ්කර ගමනක් අපි දන්නවා. ඒ කාලේ වෙනකොට නාවික ගමනාගමනයන් දියුණු නෑ. නැව් තාක්ෂණය උනත් දියුණු නෑ. රුවල් නැව් තිබුණේ. නොයෙකුත් ආකාරයෙන් අතුරුආන්තරාවලට පත්වීම මේ යුගයේ තිබුණා. ඒ තියද්දී අපි දැක්කා ඊට පෙර උඩරටින් පිටත් කරපු නැව්වලට වෙච්චි අත්දැකීම්. ඒ පසුබිම් පිළිබඳව සියල්ල පිළිබඳව අවබෝධයක් තිබුණු පිරිසක් හැටියට තමයි මේ කණ්ඩායම පිටත් වෙලා යන්නේ. අනිත් එක ඊළඟට මතක තියාගන්න ඕන මේක ඉතිහාසය. අපි හැම වෙලාවෙම මේ ශාසනය පිළිබඳව අවධාරණය යොමු කරනකොට මම මේ හැමෝටම මතක් කරනවා. සරණංකර හාමුදුරන් වහන්සේ සාමණේරයන් වහන්සේ එම ව්‍යාපාරය පටන් ගන්නේ තරුණ වියේදී. ඒ වගේම තමයි ඥානවිමල තිස්ස හාමුදුරුවොත් මේ ගමන පිටත් වෙන්නේ උන්වහන්සේගේ තරුණ වියේදී. උන්වහන්සේත් එක්ක හිටියේ සම වයසේ අය. ඒ නිසා අපි ශාසනයේ අනාගතයක් ගැන කවුරු හරි කල්පනා කරනවා නම් හිතනවා නම් අපි හැම වෙලාවෙම කල්පනා කර යුතුයි ඊළඟ પરම්පරාව අනාගත භික්ෂුන් වහන්සේලා පිළිබඳව. අපිට විශ්වාසය තබන්න පුළුවන් වෙන්න ඕන ඊළඟ પરම්පරාව මේ ශාසනය සුරක්ෂිත කරනවා කියලා. ඒ නිසා හැම වෙලාවෙම ඉතිහාසයේ ඒ අය මහලු වියේ තමයි අපවත් වෙන්නේ. නමුත් මේ වැඩේ පටන් ගන්න තරුණ කාලේ. ඒ නිසා අපි හැම වෙලාවෙම මේ අලුත් પરම්පරාව ගැන විශ්වාසයකින් කටයුතු කරන්න ඕන. එහෙම නොවුනොත් අපි හැම වෙලාවෙම පරාජයටපත් වෙනවා. අපේ ඉතිහාසයේ හැම වෙලාවෙම අපි පරාජයටපත් වුණා නම් පත් වුණේ අලුත් પરම්පරාව අනාගත પરම්පරාව ගැන නොසලකිලිමත් වීම නිසාමයි. ඉතින් මෙතන මේ ඥානවිමල තිස්ස හාමුදුරුවොත් තරුණ වයසේ හිටපු සාමණේරයන් වහන්සේ කෙනෙක්. දැන් උන්වහන්සේලාට ඒ සඳහා අවශ්‍ය කායික නිරෝගීකම තිබුණා. උන්වහන්සේලාට මේ සම්බන්ධයෙන් අවශ්‍ය ජවය ශක්තිය ආත්ම විශ්වාසය තිබුණා. දැන් අපි දැක්කනේ දෙවන විමල ධර්මසූරිය රජුරෝ කරපු උපසම්පදා විනය කර්මයේදී මහලු පිරිසක් විතරක් 30 දෙනෙක් විතරක් උපසම්පදා වීමෙන් ඇතිවෙච්ච ප්‍රතිඵලය අවුරුදු 10ක් ඇතුළත ශාසනය අවසන් වුණා. මෙවැනි තත්වයක මෙවැනි දුෂ්කර බාහිර දූර ගමනකට යන්න පුළුවන්කම තියෙන්නේ එවැනි වයසක පිරිසකට. ඒතර උන්වහන්සේලා නාගපට්ටනේ සිට ගිප් වෙලාවේදී නාගපට්ටනේදී විශේෂ තොරතුරක් ලැබෙනවා. ඒ තමයි බුරුමය සමග ඒ කියන්නේ මෙන්න මේ ප්‍රදේශයේ සියමේට පෙර මේ බුරුම ප්‍රදේශය සමග වෙළඳ ගනුදෙනු කරන පිරිසක් මුණ ගැහෙනවා නාගපට්ටනේදී. ඒ පිරිසකින් උන්වහන්සේලා දැනගන්නවා මේ බුරුමය තුල ශාසනය හොඳින් තියෙනවා. ඒ නිසා සියමේට වඩා පහසුවෙන් ඉක්මනින් බුරුමයට ළඟා වෙන්න පුළුවන්. ඒ නිසා මේ උපසම්පදාව බුරුමේදී ලබාගත හැකියි කියලා. ඒ අනුව මේ පිරිස තීරණය කරනවා සියමේට යන ගමන වෙනුවට බුරුමයට යන්න තීරණය කරනවා. ඒ තීරණය ගන්නේ නාගපට්ටනේදී. ඔන්න
තීරණය වෙනස් වෙන තැන්. ඒ අනුව උන්වහන්සේලා බුරුමේ ඉරවඩි ගංගාව මොයට නැවකින් ඇවිල්ලා අහිරාවතී කියලා අපේ පැරණි පොත්වල සඳහන් වෙනවා. ඉරවඩි ගංග දිගේ නැවකින් එක විශාල දැවන්ත ගඟක් ඉදිරියට ගමන් කරනවා. බුරුමේ ඒ කාලේ අගනුවර හැටියට තිබුණේ අමරපුරය නැත්තම් අවාපුරය කියලා අදහස් නම් කරලා තිබුණා. නැත්තම් අමරපුරය කියලා තිබුණා. දැන් මේ අමරපුරයට උන්වහන්සේලා ළඟා වුණාම අමරපුරයේ හිටපු රජතුමා බොදව්පිය කියන රජුරෝ. හැබැයි අපේ පැරණි ලේඛනවල මේ රජුරෝ හඳුන්වලා තියෙන්නේ සිරි පවර විජයන්ත යස මහා ධම්මරාජාදි රාජ කියලා. ඒ කියන්නේ මේ රජුරන්ට දීලා තිබුණු ගෞරව නාමය. නාමයෙන් තමයි මේ රජුරෝ හඳුන්වන්නේ. ඒත් මේ අපෙන් පිටත් වෙන මේ දූත පිරිස ගිහිල්ලා මේ රජ්ජුරුවන්ට දැනුම් දීලා රජ්ජුරුව මුණ ගැහෙනවා. රජ්ජුරුව මුණ ගැහුණාම මේ ඉල්ලීම කරනවා අපිට මේ උපසම්පදාව ලබා ගැනීම සඳහා තමයි අපි පැමිණියේ කියලා. මේ රජ්ජුරුවන්ගේ ප්‍රතිමාවක්. එතකොට මේ රජ්ජුරුව මේ වෙනකොට බුරුමය තුළ ශාසන සංශෝධනයක් කරලා සුධම්ම කියන නිකාය බිහි කරලා බුරුමේ ශාසනය ඉතාම හොඳ මට්ටමක තිබුණු යුගයක් මේක. ඒ වගේම මේ රජ්ජුරුව මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගේ පුනරාගමනයක් පුනරුත්පත්තියක් හැටියට සමාජයේ පිළි අරන් තිබුණු ඉතාම ධාර්මික යුගයක් මේක. ඒ යුගයේ බුරුමේ සංඝරාජයන් වහන්සේ හැටියට හිටියේ ධම්ම සේනාධිපති ධම්මරාජ ගුරු ඥානාභිවංශ මහස්ථවිර පාදයන් වහන්සේ තමයි සංඝරාජයන් වහන්සේ හැටියට හිටියේ. එතකොට රජ්ජුරුවෝ සංඝරාජයන් වහන්සේට දැනුම් දෙනවා මේ සිංහල රටේ ඉඳලා භික්ෂු සාමණේර කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නවා උපසම්පදාව අපේක්ෂාවෙන් කියලා. ඒ අනුව සංඝරාජයන් වහන්සේ මේ සාමණේරයන් වහන්සේලා තමන්ගේ විහාරස්ථානෙට ගෙන්න ගන්නවා. එතනදී කරන සාකච්ඡාවක් තියෙනවා. සාකච්ඡාවේ තොරතුරු විමසලා බලනවා මොන විදිහේ උපසම්පදාවක්ද බුරුමේ තියෙන්නේ කියලා. එතකොට විශේෂ කරුණක් අනාවරණය වෙනවා. ඒ තමයි අර අපේ කෝට්ටේ යුගයේදී බුරුමේ සිට භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් වැඩම කරලා කැලණි නදියේදී උපසම්පදාව ලබාගෙන බුරුමේට ගිහිල්ලා බුරුමේ කල්යාණි කියන සීමා මාලකය ස්ථාපිත කරලා ඇති කරපු ශාසනික පරපුර. ඒ ශාසනික පරපුර තමයි මේ බුරුමේ තවම තියෙන්නේ කියලා. එතකොට මේ ලංකාවේ පැවතිච්ච සිංහල ශාසනික වංශය. ඒ සිංහල ශාසනික වංශ පරපුර සිංහල ශාසන වංශය දැන් මේ බුරුමේ තියෙනවා. දැන් අපේ භික්ෂුන් වහන්සේලාට ඊටාම මේක අතිශයින්ම ප්‍රමෝදයට කාරණයක් බවට පත් වෙනවා. හේතුව තමයි තමන් පිටත් වුණු අරමුණට වඩා තමන්ට සම්පතක් මෙතනදී හම්බ වෙනවා. මොකද්ද? අපේ රටෙන් උපසම්පදාව ලබාගෙන අපේ රටේදී ඒ උපසම්පදාව ලැබූ භික්ෂුන් වහන්සේලා පිරිසක් ඒ සමග අපේ භික්ෂුන් වහන්සේලා පිරිසකුත් වැඩම කරා එකතු වෙලා බුරුමේ ස්ථාපිත කරපු ශාසනික පරපුර. ඒ ශාසනික පරම්පරාව තමයි මේ බුරුමේ තියෙන්නේ කියන එක. එතකොට උන්වහන්සේලාට මේක අතිශයින් ප්‍රීතියට කාරණයක්. තමන්ට සිංහල ශාසනික පරම්පරාවෙන් උපසම්පදාව ලබා ගැනීමට හැකියාව ලැබෙනවා කියන කාරණය. ඒ අනුව උන්වහන්සේලා තීරණය කරනවා බුරුමේදී උපසම්පදාව ලබා ගන්න. මෙන්න මේ උපසම්පදා පුණ්‍ය කර්මය සිද්ධ කරන්නේ බුද්ධ වර්ෂයෙන් 2345 ඉල් මාසේ පුර තුදුස්වකදා. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1802 11/7 වෙනිදා. එතකොට අපි දන්නවා මේ පිරිස
ක්‍රිස්තු වර්ෂ 799 තමයි බුරුමේට වැඩම කරේ කියලා. ඒතර උන්වහන්සේලා බුරුමේ තව අවුරුදු දෙකක කාලයක් දෙකකුත් මාස ගානක කාලයක ශාසනික පුහුණුවක් ලබනවා. ඒ ශාසනික පුහුණුවෙන් පස්සේ තමයි උපසම්පදාව වෙනුවෙන් උන්වහන්සේලා සුදුසුයි කියලා සංඝරාජයන් වහන්සේ තීරණය කරන්නේ. දැන් සංඝරාජයන් වහන්සේ මේ පිරිස උපසම්පදාවට සුදුසුයි කියලා තීරණය කරාට පස්සේ උන්වහන්සේ මේ පිරිස රජ්ජුරුවන්ට දැනුම් දුන්නාම රජ්ජුරුවෝ මහා පරිමාණයේ උත්සවයක් කරලා පෙරහැරකින් මේ පිරිස වඩම්මලා මෙන්න මේ ස්වර්ණ ගුහාව කියන සීමා මාලකයේදී මේ චිත්‍රයේ තියෙන මේක පැරණි චිත්‍රයක් බලාගෙන ඇඳපු අලුත් චිත්‍රයක්. මොකද හේතුව භූමි කම්පාවකින් මේ සීමා මාලකය විනාශ වුණා. අද තියෙන්නේ නෂ්ටාවශේෂ හැටියට. මේ සීමා මාලකයේදී උපසම්පදා විනය කර්මය සිද්ධ කරනවා. ඒ සඳහා මූලික වෙන්නේ ඥානාභිවංශ සංඝරාජයන් වහන්සේ. අර උඩරටදී අපි දකින උපාලි හාමුදුරන් වහන්සියම් උපාලි හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් උපසම්පදා විනය කර්මය සිද්ධ වුණා වගේම ඒ සියම් උපාලි හාමුදුරුවෝ අපේ ශාසන ඉතිහාසය යම් විදිහකට ශ්‍රේෂ්ඨ වෙනවද වටිනා වෙනවද? එවැනිම වටිනාකමක් මේ ඥානාභිවංශ සංඝරාජයන් වහන්සේට තිබෙනවා. හේතුව උන්වහන්සේ තමයි මේ අපේ භික්ෂුන් වහන්සේලාගේ ආචාර්යයන් වහන්සේ හැටියට උපසම්පදාවේදී කටයුතු කරන්නේ. ඒ උපසම්පදා විනය කර්මය කිරීම සඳහා සීමා මාලකයක 21 නමක් රැස් වෙනවා. එයින් 4 නමක් තමයි මූලිකත්වය ගන්න. එහිදී 3 නමක් කර්මාචාර්යයන් වහන්සේලා බවට පත් වෙනවා. ඒ උපසම්පදා කිරීමේ උපසම්පදාව පිහිටීමේ කර්ම වාක්‍ය කියන භික්ෂුන් වහන්සේලා. උන්වහන්සේලා උත්තරාදේවියා රාමාධිපති කවින්ද්‍රාභි සද්ධම්මදජ මහා ධම්ම රාජගුරු ස්ථවිරයන් වහන්සේ, එවැගේම පසාද විහාරවාසී අනින්දාභි දජ මහා ධම්ම රාජගුරු ස්ථවිරයන් වහන්සේ, ස්වර්ණ ලේකාගාරවාසී මහින්ද ഘോഷ මහා ධම්ම රාජගුරු ස්ථවිරයන් වහන්සේ කියන ඒ රටේ ඉන්න ප්‍රධානම භික්ෂුන් වහන්සේලා 3 නමක්. මොකද රාජගුරු කියන උපාධිය තියෙන්නේ ප්‍රධාන භික්ෂුන් වහන්සේලාට. මේ සිව් නම විසින් මේ පිරිස උපසම්පදාවේ පිහිටවනවා. මේ උපසම්පදාවේ පිහිටුවට පස්සේ උන්වහන්සේලා තවත් වසර 3ක කාලයක් බුරුමේ වැඩ සිටිනවා. මොකද විනයානුකූලව 5 වසක් ආචාර්යයන් වහන්සේලා ඇසුරෙහි සිටිය යුතු වෙනවා. ඒ නිසා මේ 5 වස සම්පූර්ණ කරාට පස්සේ තවත් බුරුම ජාතික භික්ෂුන් වහන්සේලා පිරිසකුත් බුරුම ජාතික උපාසක පිරිසකුත් එක්ක අපේ සිංහල භික්ෂුන් වහන්සේලා නැවත ලංකාවට පිටත් කරවනවා බුරුම රජය විසින්. දැන් මේ කාරණේදී අපි තේරුම් ගත යුතුයි මෙම 5 වසර කාලය තුල සම්පූර්ණ වැය දරන්නේ බුරුම රජය විසින්. මේක බුරුම රජය අපේ රට වෙනුවෙන් කරපු ඉමහත් අනුග්‍රහයක්. ඒ ගැන අපිට විශේෂ ගෞරවයක් සැලකිල්ලක් ලැබිය යුතුයි. මම ඒ කාරණේ විශේෂයෙන් මතක් කරනවා. ඊට පස්සේ ලංකාවට මේ භික්ෂුන් වහන්සේලා වැඩමවායින් පස්සේ ක්‍රිස්තු වර්ෂ 1803 දී 3 මැයි මාසයේදී, ඒ කියන්නේ 2346 දී 46 වෙසක් පුර 15ක පොය දවසේ මාදුගන්තොටේදී, දකුණු පළාතේ මාදුගන්තොටේදී උපසම්පදා විනය කර්මයක් සංවිධානය කරනවා. මේ උපසම්පදාව පවත්වපු සීමාව පාරුවක ඉදි කරපු සීමාවක්. අර බුරුමයෙන් වැඩම කරපු භික්ෂුන් වහන්සේලාගේ මූලිකත්වය ඇතුව බුරුමේ සිට උපසම්පදා වෙලා වැඩම කරපු අපේ භික්ෂුන් වහන්සේලාගේ මූලිකත්වය ඇතුව මේ භික්ෂු පිරිස ගේ මූලිකත්වය ඇතුව එවකට ලංකාවේ සිටපු සාමණේර පැවිද්දන් විශාල පිරිසක් උපසම්පදාව ලබනවා මාදුගන්තොටේ. මෙන්න මේ උපසම්පදා විනය කර්මයේදී
අර රජ්ජුරුවන්ගේ නියෝග වෙනස් කරනු ලැබුවා. ඒ නියෝග වෙනස් කරනු ලැබුවා කියලා කියන්නේ රටේ සමාජය තුළ එක කොටසකට අහිමි කරලා තිබිච්ච ශාසනික අයිතිය නැවත ලබා දෙනවා සෑම කෙනෙකුටම සියලු දෙනාටම ඕනම ජනවර්ගයක ඕනම ජාතියක ඕනම කෙනෙකුට උපසම්පදාව පැවිද්ද ලබා ගැනීමේ හැකියාව අයිතිය ඒ අවස්ථාව මේ මාදුගන්තට උපසම්පදාවේදී නැවත ස්ථාපිත වෙනවා නැවත ලැබෙනවා. ඒ වගේම අර විහාර වල අයිතිය පිළිබඳව රජ්ජුරුව ඇති කරපු ඥාති පරම්පරාවට විහාර උරුම වීම කියන දේපල අයිතිවීම කියන සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා සාංගික දේපල ක්‍රමයකට සම්මුතියක් ඇති කරගන්න. එතකොට මේ රජ්ජුරුවන්ගේ මේ අතොනෝමතික තීන්දුව වෙනස් කිරීමේ හැකියාව ඥාන විමල තිස්ස හාමුදුරුවන් වහන්සේට මේ විදිහට ලැබෙනවා. මේක අපට ඊටාම මේ චරිතය අපිට ශ්‍රේෂ්ඨ වෙන්නේ වැදගත් වෙන්නේ අනේ නිසා. මේ රජ්ජුරුවන්ට අභියෝග කරලා ශාසනය සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන්. හැබැයි එතනදී අපි අමතක කරන්න හොඳ නැහැ බෝවල ධම්මානන්ද හාමුදුරුවොත් ඒ වගේම රජ්ජුරුවන්ට එරෙහිව හිටපු තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් කරතොට හාමුදුරුවෝ කරතොට හාමුදුරුවන්ගේ මෙහෙවර ඊටාම විශිෂ්ටයි ඔය යුගයේදී උන්වහන්සේලාගේ සහාය ඇතුව ඒ පසුබිම ඇතුව බෝවල ධම්මානන්ද හාමුදුරුවෝ මේ මිත්‍යා දෘෂ්ටික රජෙක් විසින් ඇති කරපු ශාසනික ප්‍රතිපත්තාව වෙනස් කිරීම සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හරවනවා. හැබැයි සමහර විට ඉතිහාසයේ සිද්ධ වෙච්චි පොඩි දෙයක් වගේ මේක අපිට මුලින් මේ අවස්ථාවේ කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි තවම අර රජ්ජුරුවන්ගේ ප්‍රතිපත්තියෙම ඉන්නවා සමහරු ඉතිහාසයේ මේ සිදුවීම නොසලකා හරිනවා මේ සිදුවීම ශාසන ඉතිහාසයේ නිසි ආකාරයෙන් උගන්වන බව අපිට දකින්න නැහැ. ඒක නිසා මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම යම් කිසි ප්‍රමාණයකට පැත්තකට ගිහිල්ලා තිබෙනවා. නමුත් අපි තේරුම් ගත යුතුයි මේ වෙනකොට රජ්ජුරුවෝ අනිත් පැත්තට ඉදිද්දී ඒ වගේම තමන්ට නිසි බලයක් නැතුව තියද්දී මහ ජනතාවගේ සහාය ඇතුව ශාසනික ගැටලුව විසඳගෙන ශාසනය ඉදිරියට පවත්වාගෙන ගියප එක. ඒ වගේම ඥාන විමල තිස්ස හාමුදුරුවෝ මේ උපසම්පදා විනය කර්මයෙන් පස්සේ අර බුරුමෙන් වැඩම කරපු බුරුම ජාතික භික්ෂුන් වහන්සේලා මේ රටේම වැඩ සිටිද්දී නැවත වතාවක් බුරුමයට වැඩම කරනවා ඒ තමන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් කිරීම සඳහා. ඊට අමතරව වතුරේගම ධම්මාදාර තිස්ස හිමියනොත් නැවතත් බුරුමයට වැඩම කරනවා අධ්‍යාපන කටයුතු අවසන් කරන්න. උන්වහන්සේලාගෙන් පස්සේ බෝගහපිටියේ ධම්මජෝති හාමුදුරන් වහන්සේ උන්වහන්සේත් සාමණේර භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් සමග බුරුමයට වැඩම කරනවා බුරුමේදී අධ්‍යාපනය ලැබලා උපසම්පදාව ලබා ගැනීම සඳහා. ඒත් එක්කම අත්තුඩාවේ ධම්මරක්කිත කියන හාමුදුරන් වහන්සේ සාමණේර හාමුදුර කෙනෙක් වෙනකොට උන්වහන්සේත් බුරුමයට වැඩම කරනවා අධ්‍යාපනය සහ උපසම්පදාව සඳහා. ඊළඟට තව විශේෂ කෙනෙක් කතලුවේ ගුණරතන හාමුදුරුවෝ උන්වහන්සේ වන විට සියම් නිකායේ උපසම්පදාව ලැබපු හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ තීරණය කරනවා භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්ක බුරුමයට වැඩම කරන්න. එතකොට මේ කණ්ඩායම් පහක් මේ විදිහට බුරුමයට මේ යුගයේ වැඩම කරනවා. මේ කණ්ඩායම් පහක් බුරුමයට යවලා ශාසනික අධ්‍යාපනය ලබා දීලා උපසම්පදාවත් ලබා දීලා නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා හැකියාවක් දකුණු පළාතේ මේ වෙනකොට බිහි වෙලා හිටපු ඒ අලුත් පරම්පරාවට තිබුණා. ඒක මේ මහජනයාගේ පරම්පරාවක්. අන්න ඒකයි වැදගත් වෙන්නේ. අපේ රටේ මේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියේ ආරම්භය තියෙන්නේ ඔතන. ඔය ශාසනික කාර්යයත් එක්ක තමයි මේක ආරම්භ වෙන්නේ. මොකද හේතුව රජ්ජුරුවෝ නැතුව
ඒ වෙනකොට දකුණු පළාත පාලනය කරපු ලන්දේසින්ගේ මේ ඍජු සහයක් නැතුව ලන්දේසින් ඇත්තටම මේකට මැදිහත් වීමේ අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ, සහයක් තිබුණෙත් නැහැ. මොවුන් නැව් ලබාගෙන ඒ ප්‍රවාහන පහසුකම් සලසගෙන බුරුමෙට මේ පිරිස් යවලා එහි අධ්‍යාපනය ලබාගෙන නැවත ගෙන්වා ගැනීමේ හැකියාව. ඒතර මෙන්න මේ කරපු ශාසනික කාර්ය මේ යුගයේදී අතිශයින් විශිෂ්ටයි. ඔය වෙනකොට බුරුම රාජ්‍යය තුල නොයෙකුත් ගැටලු තිබුණා. මොකද හේතුව බුරුමේ සහ සීමේ අතර ගැටුමක් තිබුණා. ඒ අතරේ ඉංග්‍රීසින් එක්ක යුදමය ගැටුම් තිබුණා බුරුමේ. හැබැයි එවැනි තත්ත්වයන් තිබෙද්දිත් බුරුම රජය අපේ භික්ෂුන් වහන්සේලාට මේ සැලකිල්ල දැක්වා විශාල වැයක් දරමින්. ඒකයි අපිට තියෙන මෙහි තිබෙන විශේෂත්වය. එතකොට බුරුමේදී මුන්වහන්සේලා බුරුම භාෂාව ඉගෙන ගත්තා, පාලි භාෂාව ඉගෙන ගත්තා. බුරුමේ තිබිච්ච ත්‍රිපිටක පොත්පත් උන්වහන්සේලා සම්පූර්ණයෙන්ම ලංකාවට වැඩමෙව්වා. අද දකුණු පළාතේ විහාරස්ථාන කීපයකම මේ පොත්පත්ේ මූල මහ විහාරවල මේ පොත්පත් සුරක්ෂිතව තිබෙනවා. ඒ අනුව අපේ රටේ එතෙක් නොතිබුණු ධර්ම ග්‍රන්ථ අභාවයට ගිහිලා තිබුණු ධර්ම ග්‍රන්ථත් සම්පූර්ණ වෙනවා. ඒ වැඩම කරන භික්ෂුන් වහන්සේලා දකුණු පළාත තුල ශාසනික අධ්‍යාපනය ආරම්භ කරනවා. ඒ ත්‍රිපිටක අධ්‍යාපනය ලබා දෙනවා. දැන් මේ විදිහට ඥානවිමල තිස්ස හාමුදුරුවෝ නැවත ලංකාවට වැඩම කරාට පස්සේ පහතරට භික්ෂුන් වහන්සේලාගේ නායක පදවියට මේ වෙනකොට අපේ ලංකාවෙත් වෙනසක් වෙලා තිබෙනවා. ලන්දේසි පාලනය අවසන් වෙලා ඉංග්‍රීසි පාලනය ඔය වෙනකොට ඇති වෙලා තිබුණේ. ඇත්තටම ඥානවිමල තිස්ස හාමුදුරුවෝ ලංකාවෙන් පිට වෙනකොට ඉංග්‍රීසි පාලනය තිබුණේ. ඒ ලන්දේසි පාලනය අවසන් වෙලා තිබුණේ. එතකොට මේ ඉංග්‍රීසින් සහ බුරුමය ඔය අතරේ යම් කිසි සමගි සන්ධානයකට පත් වෙලා තිබුණා. ඒ නිසා බුරුම රජුරෝ සන්නස්පත්‍රයක් දෙනවා ඥානවිමල තිස්ස හාමුදුරන් වහන්සේ මේ අභිනව සංඝ පරපුරේ නායකත්වයට පත් කරලා ඒ ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට තිබුණේ ඉංග්‍රීසි ආණ්ඩුවට. ඒ අනුව ඉංග්‍රීසි ආණ්ඩුවට මේ ලිපි ලේඛන ඉදිරිපත් වෙනවා. එතකොට ඔය අතරේ උඩරට රාජ්‍ය අවසන් වෙලා තිබුණ 1815 උඩරට ගිවිසුමින් පස්සේ 1818 කැරැල්ලත් අවසන් වෙලා තිබුණා. මේ පසුබිම ඇතුලේ ඉංග්‍රීසි ආණ්ඩුවට තමයි මේ ලිපි ලේඛන ඉදිරිපත් කරන්නේ කොළඹදී. ඒ අනුව ඉංග්‍රීසි ආණ්ඩුව 1825 මැයි 26 වෙනිදා ඥානවිමල තිස්ස හාමුදුරුවෝ සංඝනායක හැටියට අනුමැතිය ලබා දෙනවා, නැත්නම් පිළිගන්නවා උන්වහන්සේ සංඝනායක හැටියට. දැන් මේ වෙලාවේ තව විශේෂ දෙයක් වෙනවා. අර ගිහි ප්‍රභූවරු උඩරටත් එක්ක තරංගයක් කරනවා මේ වෙලාවේ. ඔවුන් මොකද හේතුව උඩරට සංඝ සභාවල් දෙක විරෝධය පළ කරනවා මේ අමරපුර නිකාය පිහිටවීම පිළිබඳව, මල්වතු විහාරය සහ අස්කිරි විහාරය. එතකොට ඉංග්‍රීසීන්ට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දෙනවා. අර උඩරට ගිවිසුමේ 5 වෙනි වගන්තිය අනුව බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට ඉංග්‍රීසීන් බැඳිලා සිටින නිසා මේ ඇති කරපු නව අමරපුර සමාගම නැත්නම් අමරපුර නිකායේ පැවිද්ද නීතියානුකූල නෑ කියලා. ඒ අනුව ඉංග්‍රීසීන් කරපු වැඩේ මොකද්ද? මේ අමරපුර නිකාය තහනම් කරනවා. නමුත් මේ අමරපුර නිකාය තහනම් කරාට ඒ වෙනකොට නැවත වතාවක් මේ දකුණු පළාතේ පිරිස ඇති කරනවා අරගලයක් ඇති කරනවා. ඒක තමයි කුරුඳු වර්ජනය කියලා ඉතිහාසයේ තියෙන්නේ. මම අද දවසේ ඒක දීර්ඝව සාකච්ඡා කරන්න යන්නේ. අවශ්‍ය කෙනෙක් ඕනනම් කියවන්න පුළුවන්. කුරුඳු වර්ජනය. මේ දකුණු පළාතේ ජනතාව ඉංග්‍රීසි රජයට ආණ්ඩුවට කුරුඳු සැපයීම වර්ජනය කරා. ඒ වර්ජනය කරන්න හේතුව තමයි අමරපුර නිකාය තහනම් කිරීම. අමරපුර නිකාය තහනම් කිරීම.
ඒ අනුව ඉංග්‍රීසියෙන් නැවත වතාවක් මේ තහනම ඉවත් කරනවා. ඒ තහනම ඉවත් කරාට පස්සේ තව වරප්‍රසාදයක් කියලා සලකලා අර උඩරටින් කරපු දෙයට විරුද්ධව දකුණු පළාතේ පිරිස කරපු ඉල්ලීමකට අනුව ඒ ජූලි මාසෙදී මැයි මාසෙදී නායක පදවියට පත් කරනවා. ඊට පස්සේ ජූලි මාසයේදී නැවත නීතියක් පනවලා කියනවා මේ වැලිවිට ඥාන මේ අඹගහපිටියේ ඥානවිමල හාමුදුරුවන් වහන්සේගේ අවසරකින් තොරව කිසිම කෙනෙකුට පැවිදි වෙන්න බෑ කියලා. උන්වහන්සේගේ අවසරයෙන් විතරයි කෙනෙකුට පැවිදි වෙන්න පුළුවන් කියලා. ඥානවිමල තිස්ස හාමුදුරුවෝ මොනතරම් දූරදර්ශී භික්ෂුවක්ද කියලා කිව්වොත් උන්වහන්සේ තමන්ට ලබා දුන්නු මේ වරප්‍රසාදයේ බලතලය මේක ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේ ඉංග්‍රීසි ආණ්ඩුවට දැනුම් දෙනවා එවැනි නීතියක් ශාසනයට අතිශයින්ම අහිත කරයි කියලා. එහෙම නීතියක් ශාසනයට අවශ්‍ය නැහැ කියලා. ඒ අනුව එම නීති ඉංග්‍රීසි ආණ්ඩුව ඉවත් කරගන්න. තේරෙනවද? මෙන්න මේක මම හිතනවා උඩරට භික්ෂුන් වහන්සේලා ඒ මහා විහාර දෙකේ ප්‍රධාන භික්ෂුන් වහන්සේලා අර රජ්ජුරුව පැවිද්ද තහනම් කරන වෙලාවේ වෙනත් කුලවලට මේ ඍජු භාවය පවත්ව ගත්තා නම් මේ ගැටලුව ශාසන ඉතිහාසයේ ඇති වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. නමුත් ඥානවිමල හාමුදුරුවන් වහන්සේ උන්වහන්සේතර තරුණයි අපි දන්නවා. උන්වහන්සේ වයස අවුරුදු 30කට අඩු කෙනෙක්. එතකොට එවැනි වයසක ඉන්න ඥානවිමල තිස්ස හාමුදුරුවෝ තනි කෙනෙක් වෙනකොට උන්වහන්සේ එක තව භික්ෂුන් වහන්සේලා 100 ගාණක් ඉන්න ඇති. 200කට ඉක්මවා ගියා කියලා මම හිතන්නේ නැහැ. 100 ගාණක් 200කට මෙහා ගාණක් හිටියේ. එතකොට උන්වහන්සේට අනුග්‍රහය දක්වපු දායක කාරකාදී පාර්ශවයක් අර පුරුදු වර්ජනයත් කරලා ඉවරලා මේ තහනම් ඉවත් කරගත්තු පිරිසත් මේ නීතියට එකඟතාවයේ තියද්දී තමන්ගේ දායක පාර්ශවයත් මේකට එකඟතාවයේ තියද්දී උන්වහන්සේ තරුණ වයසේ භික්ෂුන් වහන්සේ කෙනෙක් අද අපේ කාලේ ගත්තොත් එහෙම තාම පොඩි හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ තීරණය කරනවා මේ නීති ඉවත් කරන්න ඕන. පැවිද්දට එහෙම නීති සීමා පනවන්න බෑ. ඕනම කෙනෙකුට නිදහසේ පැවිද්ද ලබන්න ඉඩ තියෙන්න ඕන. නීතියකට යටත් කරන්න බෑ. රජයේ නීතියකට යටත් කරන්න බෑ. මොකද මේක රජයේ නීතියක්නේ. කියන තීන්දුව උන්වහන්සේ ගත්තා. මෙන්න මේ තීන්දුවට අපි ඒ නිසාම උන්වහන්සේට ගරු කළ යුතුයි මේ ගැන අවබෝධය තියන අය. මොකද හේතුව ඒක සරල කාරණයක් නොවන නිසා. විශාල ශාසනික අර්බුදයක් ඇති වෙන්න තිබුණ ඇත්තටම ඒ නීතිය තිබුණා. ඒතර උන්වහන්සේ මේ ගත්තු දූරදර්ශී ක්‍රියාමාර්ගය අපේ රටේ ශාසනය සුරක්ෂිත කරපු ආකාරය අපිට අද වර්තමානයේ දකින්න තිබෙනවා. උන්වහන්සේ විසින් බිහි කරපු ඒ සංඝ පරම්පරාව තමයි අද අමරපුර මහා සංඝ සභාව හැටියට අපේ රටේ පවතින්නේ. මුල් රට තුලමත් ව්‍යාප්ත වෙලා තිබෙන්නේ. ඒ වගේම ලෝකයේ සෑම බෞද්ධ පන්සල් තියෙන සෑම රටකම ඇමරිකානු මහද්වීපය, යුරෝපා මහද්වීපය, ඕස්ට්‍රේලියානු මහද්වීපය ඇතුළු රටවල වැඩිම පන්සල් ප්‍රමාණයක් අපට දකින්න තිබෙන්නේ මේ අමරපුර සංඝ සභාවට අයිති විහාරස්ථාන. පසු කාලීනව අපේ රටේ නිදහස වෙනුවෙන් සහ ජාතිය ගොඩනැගීම වෙනුවෙන් විශාල මෙහෙවරක් එම සංඝ පරපුර විසින් සිද්ධ කරපු හැටි අපි දන්නවා. ඒ ඉතිහාසය අපිට ඉස්සරහට දකින්නත් පුළුවන්. හැබැයි මෙතනදී මම නැවත වතාවක් 3 දෙනෙක් නම් කරනවා. කරතොට හාමුදුරුවෝ රජ්ජුරුවන්ට එරෙහිව දිගින් දිගට හිටියා. බෝල ධම්මානන්ද හාමුදුරුවෝ රජ්ජුරුවන්ට එරෙහිව සෑම කුලයකම අයට අධ්‍යාපනය ලබා දීමෙන් පැවිද්ද ලබා දීමෙන් සහ මේ අය විදේශවලදී උපසම්පදා කිරීමට සහාය දෙමින් කටයුතු කරා. ඥානවිමල තිස්ස හාමුදුරුවෝ අභීතව මේ කටයුතු මෙහෙවගත්තා, ක්‍රියාකාරීව දායක වුණා. ඒ නිසා මේ චරිත විසින් ඉතිහාසයේ ඇති කරපු මේ මෙහෙවර තමයි අද අපි මේ භුක්ති විඳින්නේ කියන එක මම සිහිපත් කරනවා. ඒ නිසා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු ඒ හැමෝටම තමන්ගේ සංසාර විමුක්තිය සඳහාම
මේ අපි කරන සියලු පින් හේතු වේවා කියලා. ඒ වගේම මේ උන්වහන්සේලාගේ ශක්තිය ධෛර්යය ඒ ආදර්ශය අපේ අනාගත භික්ෂු පරම්පරාවටත් ලැබේවා. විශේෂයෙන් අපේ අනාගත පරම්පරාවේ තරුණ හාමුදුරුවරුන්ට ඒ ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි. තෙරුවන් සරණයි. අවසරයි අපේ පඬිතුමන් වහන්සේගෙන් අද දවසේ ඉතාමත්ම වටින කරුණු රාශියක් ඇත්ත වශයෙන්ම අපි නොදන්නම කාරණා රාශියක් අපේ පඬිතුමන් වහන්සේ ගෙනහැර දක්වමින් ඒ උතුම් යතිවරයාණන් වහන්සේලා පිළිබඳව අපව දැනුවත් කරන්නට යෙදුණා. අපි මේක දේශනා 17ක් විදිහට සංවිධානය සිද්ධ කරන්නට යෙදුනේ. විශේෂයෙන්ම මේ සඳහා පුරෝගාමීව ක්‍රියා කරන්නේ ජාත්‍යන්තර කල්ලි මිතුරු ඒ සංවිධානය විසින්. අපි ඒ කල්ලි මිතුරු සංවිධානය වෙනුවෙන් අපි අතිගෞරවනීය රාජකීය පඬිත කමලසිරි අපේ පඬිත හාමුදුරන් වහන්සේට බොහොමත්ම පුණ්‍ය අනුමෝදනා කරනවා. මේ අප්‍රමාණ වීරයකින් මේ ආකාරයෙන් ශාසනය වෙනුවෙන් ඉදිරිපත්ව ක්‍රියා කිරීම පිළිබඳව අපේ පඬිත හාමුදුරන් වහන්සේට තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. තෙරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා. කායික මානසික නිරෝගීතාව සැලසේවා. ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය සඳහාම මේ සියලු කුසල් අපේ පඬිත හාමුදුරන් වහන්සේට උපනිශ්‍රේ වේවා කියලා අපි කවුරුත් ප්‍රාර්ථනා කරමු. අපි ලබන සතියේ සාකච්ඡා කරන්නට යෙදී තිබෙන මාතෘකාව වන්නේ 10 වන දේශනාවේ හැටියට බුලත්ගම ධම්මාලංකාර යතිවරයාණන් වහන්සේ පිළිබඳවයි. මේ සඳහා පින්වතුන් හැමදෙනාටම සම්බන්ධ වෙන ලෙස අපි සිහිපත් කරමින් මේ කටයුතු සංවිධානය කරන ජාත්‍යන්තර කල්ලි මිතුරු සංවිධානයට අපේ ආශිර්වාදය පළ කරමින් මේ සඳහා සම්බන්ධ වන පින්වත් හැමදෙනාටමත් ආශිර්වාදය පළ කරමින් ශාසනය බොහෝ කාලයක් පවතිවා කියලත් ඒකායන ප්‍රාර්ථනාවක් පෙරදරි කරගනිමින් අදට මේ වැඩසටහන මෙතනින් සමාප්ත කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්දං පස්සිතුම් වන්දේ තුම් පරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටි පාඨියා සද්දා සීලං දයාසං බුද්ධ පුත්තං